නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක අසිරිය උතුම් සදාම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. අද වෙසක් මාසයේ මැයි මාසේ 27 වෙනිදා. ඉතින් 317 වෙනි වැඩසටහන ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් අපේ වාග්යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන දහම් සාකච්ඡා සිදු කරන්න ධර්ම ශ්‍රවණය සිදු කරන්න අවස්ථාව යෙදෙනවා. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම වැඩම අවදාලා ඒ අපට අනුකම්පාවෙන් වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව SD අනුලාවතී මහත්මියගේ දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම අරමුණු කරගෙන ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ පින්වත් SD අනුලාවතී මහත්මිය විසින්. ඉතින් අනුලාවතී මහත්මිය ප්‍රධාන හැම දෙනාමත් පින් ඇති ඔබ හැම දෙනාමත් කැටුව අපි සදහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් සම්බුදු සිතක අසිරියේ උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ආරම්භ කරන්නට අනුශාසනාවන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ දිනවල සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ගුණ සමුදාය විස්තර කරමින් දැන් හෝරා 316ක් මේ විදි සම්පූර්ණයි. අද 317 වෙනි හෝරාව එහෙමයි. මේට එළඹුණේ ඒ භාග්‍යතුන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය තථාගතයන් වහන්සේට පින්වත්නි තථාගත බලයක් විදියට චිත්තසංතානයේ පිහිටලා තියෙනවා. එතකොට මේ බුදු කෙනෙක්ගේ මේ උදාර ගුණ සමුදාය ගැන සිතේ යම් විශ්වාසයක් පැහැදීමක් ගොඩනගනවා කියන එක මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ අපි අපේ ජීවිතය ගත්තොත් එහෙම බාහිර ලෝකෙ කොච්චර දේවල් ගැන අපේ හිතේ විශ්වාසයක් තියෙනවද? එහෙමයි ස්වාමීනි. බලන්නේ විශ්වාසයත් එක්ක අපි කොච්චර අපේ ජීවිතේ කොච්චර දේවල් වනසගෙන යද්ද සමහර විට. එහෙමයි. සමහර දෘෂ්ටි වශයෙන් කොච්චර සමහර දේවල් ගැන විශ්වාසය ඇති කරගෙන අපි කොච්චර අපේ ජීවිතේ විනාශ කරගෙන තියෙනවද? යම් යම් පුද්ගලයෝ ගැන විශ්වාස කරලා. එහෙමයි. කෙලෙස් සහගත පෙනෙන නොපෙනෙන පුද්ගලයෝ ගැන. එහෙම සමහර විශ්වාස කළ සමහර අයගේ ජීවිත මේ සම්පූර්ණ විනාශ කරගෙන සතර පායට යන ගමනම සකස් කරගන්න. එහෙමයි ස්වාමීනි. එතකොට ගත්තොත් එහෙමනේ අපි ජීවත් වෙලා ඉන්න ලෝක යම් යම් දේවල් ගැන විශ්වාසය අපි ඇති කරගෙන අපේ ජීවිතේ මෙලොවත් වනස ගන්නවා පරලොවත් වනස ගන්නවා. සමහර බලන්න දැන් ගත්තොත් එහෙම සමහර අය ඒ වගේ එකිනෙක කෙනා ගැන විශ්වාසකම් ඇති කරගෙන මුදල් කොච්චර සමහර නාස්ති කරගෙන ඇද්ද? ගෙවල් දොරවල් සමහර කොච්චර නැති කරගෙන ඇද්ද? වත්කම් සමහර නැති කරගත්ත අවස්ථා කොච්චර ඇද්ද? වැරදි වැඩවලට පෙළඹිලා සමහර හිරේ විලංගුවේ වැටලා කොච්චර දුක් විඳපු කට්ටිය මේ ලෝකේ ඉන්නවද? එහෙමයි ස්වාමීනි. බලන්නේ කුමක් නිසාද? හරි තැනට අපේ විශ්වාසය යොමු නොවෙච්ච නිසා. අවසරයි ස්වාමීනි. අන්න ඒක කියන්නේ පින්වත්නි, ඉවන් ලෝකයකට අපිට
දැනුමවල් අපි කෙනෙක් කෙනාගේ පුද්ගලික අදහස් අවබෝධයන්ට පුද්ගලික දැනුමට පුද්ගලික සොයාගත්ත දේවල් වලට අපි යම් දේවල් අපි විශ්වාස කළා පොඩි පොඩි අපි යම් පිළිසරණවල් ලබලා ඇති. සමහරට ඒ පිළිසරණ අන්තිමට කෙලවර වෙන්නේ නිරේගාමී ප්‍රතිපදාවකින් සමහර. එහෙමයි ස්වාමීනි. නැද්ද? එහෙයි. නිරේගාමී ප්‍රතිපදාවකින් සමහර විට. එතකොට බලන්න අපිට නමුත් සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධය යම් කිසි කෙනෙක් විශ්වාස කළොත් පැහැදීම දියුණු කරගන්න පුළුවන්කම තිබ්බොත් එදා ඉඳලා තමයි ඇත්තට මෙයාගේ ජීවිතේ සැබෑ විදියටම පිළිසරණ රැකවරණය ආරක්ෂාව ඇති වෙන්න පටන් ගන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි අප්‍රමාණ මහන්සියක් ඇත්තටම ගත්තේ. ස්වාමීනි දැන් අපි ස්වාමීන් මතක් කළා වගේ විවිධ කෙලෙස් සහිත උදවිය බොහෝ කාරණා යෝජනා කරදී ආගම් දර්ශන ආදි වශයෙන් දේවල් අපිට සමීප වෙද්දී ඒ සියල්ල අතරින් අපි නිවැරදිව සාත්තුන් වහන්සේ හඳුනා ගන්න අපිට පිනක් වාසනාවක් තිබුණොත් එහෙම මොනතරම් ආලෝකයක් ජීවිතේට උදා වෙනවද කියන දේ ස්වාමී. ඒකේ බාහිර ලෝකේ බොහෝ දේවල් වලට පැහැදිලා මිනිස්සු නිකන් මොන දේ කරගත්තත් බුදු කෙනෙක් ගැන හිත පහදව ගන්න ලොකු යාට තියෙන්න ඕන වාසනා ගුණ මහිමය. එහෙමයි. ඒකට ගොඩක් බලපානවා ඇත්තටම සත්පුරුෂකම කියන එක. ප්‍රඥාව කියන එක ගොඩක් බලපානවා. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ වෙන්නත් ඇත්තටම යාට යම් ප්‍රඥාවක් දැන් මෙහෙමනේ බාහිර ලෝකේ දේවල් දැකලා වැරදි දේවල් තීරුම් අරගෙන නිවැරදි තීරුම් අරගෙන නිවැරදි මාවතට එන්න උට කොච්චර මානසික ඒවා තීරුම් ගැනීම හැකියාවක් තියෙනවද? නිරවුල් භාවයක් ශක්තියක්. අන්නේකනේ. එහෙමයි ස්වාමී. ඒකට කියන්නේ ප්‍රඥාව කියලා. එහෙමයි. ඒත් එහෙම ලෝකේ අපි විවිධ ආගමික නායකයෝ ගැන අහන්න ලැබෙනවා. ඒ ආගමික නායකයන්ගේ දැන් අපිට උන්නිගණ්ඨනාථ පුත්තේ කාලේ හිටිය හෙලිවැල්ලෙන් හිටියා. ඒකට නිකන් මිනිස්සුන්ට නිකන් දැනෙන්නේ මහා පරම අවිහිංසාවාදී නොඇලුණු උදාර ජීවිතයක් ගත කරනවා කියලා. එහෙමයි. ඒතර විශාල පිරිසක් එතකොට නිගණ්ඨනාථ පුත්ත සරණ ගිහින් හිටියා. ඒ කාලීට අමතරව විවිධ මක්කලි ගෝසාල අජිතකේස කම්බලි වාද විවාද කරලා එතකොට ඒව ඔස්සේත් මිනිස්සු මහා පුදුම විදිහට පැහැදිලා හිටියා. එහෙම ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා හරි පුදුමයි. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට මිනිස්සු ඊටත් වඩා විශ්මයටපත් වෙන්න පටන් ගත්තා. අර ගියපු තැන්වල හිටපු කට්ටියම තමයි භාග්‍යතුන් වහන්සේ ගාවට වැළෙනකදී එන්න පටන් ගත්තා. එහෙමයි. එතකොට අර සියලු තැන්වල නතර වෙන්න උන්ට ඉඩක් සැලසුනේ නැහැ. කුමක් ඇති වුණාට පස්සේද? ප්‍රඥාව ඇති වුණාට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඒකයි. දැන් අපි අර ඊයේත් කතා කළේ අපි මකාදීව සූත්‍රේ නේද? මකාදීව සූත්‍රේ. මේ අන්තිම පුරුෂයා වෙන්න එපා. අන්තිම පෙරිදනේ. අන්තිම පුරුෂයා වෙන්න එපා. අන්තිම පුරුෂයා වෙන්න එපා. මේ කල්යාණ වැඩපිළිවෙල. චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ ධර්මය යම්තිස්සෙම මේ දෙව් මිනිස් ලෝකයාට විවර කිරීම තමයි මේ කල්යාණ වැඩපිළිවෙල පවත්වන්න. තමන් සීල සම්පත්තිය පිහිටන්න ඕන. තමන් කරුණාවේ පිහිටන්න ඕන. මෛත්‍රී පිහිටන්න ඕන. මුදිතාවේ පිහිටන්න ඕන. වංචාව නැති බවේ පිහිටන්න ඕන. පිහිටලා එතකොට මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය එතකොට දෙව් මිනිස් ලෝකයට දෙන්න අපමණ යම් මහන්සියක් ගන්න එක තමයි කල්යාණ වැඩපිළිවෙල අවසන් පුරුෂයා නොවන ක්‍රමය ඒක තමයි. එහෙමයි. එතකොට මේ අපි දැන් මේ දිනවල එතකොට විශේෂයෙන්ම කතා කරමින් හිටියේ 8 වෙනි දසබල ඥානය ගැන. මොකද පුබ්බේ නිවාසානුස්සති ඥානය ගැන. අද දවසෙත් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ පිහිටා දෙව් මිනිස් ලෝකයාට විවර කළ අතීතයක්. ඒ වගේ විවර කරන අනාගතයක්. එහෙමයි ස්වාමීනි. අපිට හිතා ගන්න බෑ එතකොට මේ අතීතයක තොරතුරු විවර කළා අනාගතයක තොරතුරු විවර කළා මිනිස්යන්ගේ ප්‍රඥාව දියුණු කරන එක පැත්තකින්. තව පැත්තකින් ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ආශ්චර්ය හැකියාව ගැන ශ්‍රද්ධාවන්ත හිතක් ඇති කරගන්න. එහෙමයි ස්වාමීනි. අවස්ථාව හරි ගස්සලා දෙනවා.
ඒ දේශනාව තමයි අද ඔබට ශ්‍රවණය කරන්න භාග්‍ය උදා වෙන්නේ චක්කවර්ති සීහනාද සූත්‍රය. ඒතර ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ පින්වත්නි මගධ ජනපදයේ මේ මාතුලා කියන නුවර තමයි වැඩ වාසය කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහන්නේ කියලා භික්ෂුන් ඇමතුවා. පින්වතුන් වහන්සේ කියලා භික්ෂූන් භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නට පස්සේ ලස්සන කාරණාවක් මුලින්ම දේශනා කළා. මහන්නේ අත්ත දීපා විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. අර ලස්සන කාරණා කුමක්ද පින්වත් මහන්නේ? තමන්ට අත්ත දීපා එහෙමයි. තමන්ට දූපතක් වෙන්න කිව්වා. දැන් දූපත කියන එකක් කිව්ව ගමන්ම මේ අපි විග්‍රහයකට આવොත් එහෙම එතකොට මේ දූපතේ වටිනාකම තියෙන්නේ සැඩපහරි ගසාගෙන යන කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. සැඩපහරි ගසාගෙන යන කෙනෙකුට. ඒතර සැඩපහරේ ගසාගෙන යන කෙනාට දූපත කියන්නේ රැකවරණ තියෙන තැන. එහෙමයි. එතකොට අපිත් ඒ වගේ මහා සැඩපහරක් ගසාගෙන යනවා. කොහොමද? රාගේ සැඩපහරින් අපි අවසු වෙලා ඉන්නේ. මනසට එන ආසාවල් වලට අපි හැමතිස්සෙම ඒ තැන්වල නතර වෙනවා අපි. අපේ සාමාන්‍ය ලෝකයාගේ දූපත වෙලා තියෙන්නේ ආසාව. එහෙමයි ඒකවල ස්වාමීනි. ආසාව නම් වූ දූපත නෙමෙයි හැමතිස්සෙම වාසය කරගෙන ඉන්නේ. ආසාව නම් වූ දූපතේ රැකවරණයක් හැමතිස්සෙම නතර වෙලා හොයන්නේ නැද්ද? ආසාවක් ඇති වෙනවා, ඒතර නතර වෙනවා අපි. නතර වෙලා ඒකට අනුව කටයුතු කර කර හිතා කල්පනා කර හිතේ ඇතිවෙච්ච ආසාවට අනුව කොහොම තමන්ගේ ජීවිතේ මේක ලං කරගන්නේ කියලා හැමතිස්සෙම කියන්නේ ඒතර ඊ ආසාවෙන් පිළිසරණක් වෙනවා. ස්වාමීනි මේ සැඩ පහරක් වගේ අපි හැමතිස්සෙම කලඹවනවා, අවසනවා ඒ ආසාවට එහෙම අනිවාර්යයෙන්. ඔව්. එහෙමයි. බලන්නකො හිත දිහා බලන්න ඕනේ. එහෙමයි. එතකොට ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය නැමැති සැඩපහරෙන් අපි පිළිසරණක් වෙනවා. හිතට තරහක් ආව කියලා හිතන්න. ඒතර ආපු තරහ හැමතිස්සෙම සාධාරණීකරණය කර අපි හැමතිස්සෙම ඒ තුල ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා. ඊට පස්සේ අපි තරහ සාධාරණීකරණය කර ඊට පස්සේ පලි ගන්න හිතනවා, මරන්න හිතනවා, ගිනි තියන්න හිතනවා, විනාශ කරන්න හිතනවා, අනිත් එක්කෙනා නසන්න හිතනවා. ඒතර මේ ද්වේෂේ නම් වූ සැඩපහර නවාතැම්පල කරගත්තට පස්සේ එයා එතනින්ම හොයන මැරුවන් හරියයි. ගැහුවට පස්සේ හරියයි. ගිනි තියුවට පස්සේ හරියයි. එහෙම නේද හිතන්නේ? එහෙමයි. දැන් මොකද මේ හොයන්නේ? ද්වේෂයෙන් පිළිසරණක් වෙනවා. දේශයෙන්ම පිළිසරණක් වෙනවා. එහෙමයි ස්වාමීනි. මෝහ ජාලේ කැරකි ඒකෙම පිළිසරණක් වෙනවා. දැන් බලන්න වැරදි අදහස් තුල වැරදි මතවාද තුල ඉඳගෙන මේකින් මේක කරගන්න පුළුවන් මේකෙන් මේක කරගන්න පුළුවන් කියලා. එහෙමයි. දැන් අපිට උන් සර්ව බලධාරී දෙවියෙක් ඉන්නවා. මේ දෙවියන් වහන්සේට කන්න ලව් කරොත් මේක හරියනවා. ඒ වගේ අදහසකට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒතකොට එයාගේ ජීවිත කාලෙම මහන්සි ගන්න එකට. ඉතින් උපදින කෙලෙසයකින් නේද ඒතකොට පිළිසරණ ගන්න හදන්නේ. එහෙමයි. ඊට පස්සේ තව පිරිසක් හිතනවා මේ තියෙන ඔක්කොම මේ ලෝකයේ තියෙන ධනය සමානව බෙදෙන්න ඕන. සමානව බෙදෙන්න ඕන මේක. කියලා මතවාදයකට එනවා. මතවාදයකට ඇවිල්ලා එතන පිළිහිටලා ජීවිත කාලෙ මොකද වෙන්නේ? ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වපුරන්නේ නැද්ද? වපුර. එහෙමයි ස්වාමීනි. එතන පිළිසරණක් වෙනවා. පිළිතුරක් පිළිසරණක් වෙනවා. එහෙමයි. රාගෙන් පිළිසරණක් වෙනවා, ද්වේෂයෙන් පිළිසරණක් වෙනවා, මෝහයෙන් පිළිසරණක් වෙනවා. එහෙම ලෝකේ බුදු කෙනෙක් දේශනා කරනවා අත්ත දීපා. ඒක කරගන්න එපා කියනවා. කෙලෙස් දූපත කරගන්න එපා කියනවා. එහෙමයි. ඒ කෙලෙස් වලින් හිතට ගලන කෙලෙස් වලින් පිළිසරණක් හොයන්න එපා කියනවා. හිතේන අදහස් වංචනික අදහස් වලින් වැරදි අදහස් තුලින් අවිද්‍යාව අන්ධකාරයෙන් ගිලිච්ච හිතේ උපදින අදහස් වලින් පිළිසරණක් හොයන්න එපා කියනවා. අත්ත දීපා. තමන් දූපතක් වෙන්න කියනවා. කෙලෙස් වල දූපතක් වෙන්න එපා. එහෙමයි.
අත්ත දීපා අත්ත සරණ තමන්ට තමන්ම පිහිට වෙන්න කියන. බාහිර ලෝකෙන් පිළිසරණක් හොයන්න යන්න එපා කියනවා. දැන් අපි හොයන්නේ පිළිසරණක් ඔය ගෙවල් දොරවල් වලින්, යාන වාහන වලින්. ඒවගේ පොඩි පිළිසරණක් තියෙනවා. හැබැයි ඒව තියෙන්නේ මේ ජීවිතේ ජීවත් වෙන පමණයි. භාග්‍යතුන් දේශනා කරනවා කැම් බීම, ගෙවල් දොරවල්, යාන වාහන පොඩි පිළිසරණක් තියෙනවා. ඒව එපා කියන්නේ නැහැ. ඒවත් මොකද්ද කරන්නේ කියන්නේ? ඒව මත්ති මුලා වෙන්න එපා කියනවා. ඇයි ඒ? ඒවකින් තියෙන පිළිසරණ මේ ජීවිතෙන් ඉවර නිසා. එහෙමයි. ඒව ධාර්මික වෙන නිසා හොයාගන්න කියනවා. ඒ දේවල් කොහොමද හොයාගන්න කියන්නේ? ධාර්මික හොයාගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ධාර්මික හොයාගෙන මොකද කරන්න කියන්නේ? ධම්මදීප. ධර්මයේ දූපතක් කරගන්න කියනවා. මොකද්ද ධර්මයේ දූපත කියන්නේ? ආසාවේ දූපතක් කරගෙන එයින් පිළිසරණක් හොයන්න යන්න එපා කියනවා. විරාගී බව ඇති කරගෙන විරාගී බවෙන් පිළිසරණක් හොයන්න කියනවා. ඉතින් හිතේ ඒකට විරාගී බවෙන් පිළිසරණක් හොයන්න කොහොමද කරන් තියෙන්නේ? හැමතිස්සෙම හිතට විරාගී බවම උපදින්න මහන්සි ගන්න ඕනේ. ස්වාමීනි අර රාග දේශ මොහෙන් මෙහෙවෙන වැඩපිළිවෙලෙන් අයින් වෙලා ධර්මයෙන් දැන් ආසාවෙන් අපි පිළිසරණක් හොයන්න යනකොට අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? ගහමරා ගැනීම, වෛරය, ක්‍රෝධ විතරනේ ඉතුරු වෙන්නේ. නේද බලන්න. අපි දැන් හිතමු දැන් ඉඩමකින් අපි ඒකෙම මුලා වෙලා ඒකෙම පිළිසරණ හොයවන්න ගත්තොත් එහෙම ඒ ඉඩම අහිමි වෙනකොට මොනවා හරි නැති වෙන්න හදනකොට ඊට පස්සේ කොහමද තියෙන්නේ? වෛරය, ක්‍රෝධය නැද්ද? ගෙවල් දොරවල් වලින් විතරක් මේ මත්තෙම නැහිලා හිටියන වෛරය, ක්‍රෝධය, බය, ඊර්ෂ්‍යාව නැද්ද බලන්න? එහෙමයි. භෞතික ලෝකයේ ආමිෂයට අදාළ දේවල් ඔම හොය හොයා හිටියනම් ඊට පස්සේ කොහමද වෙන්නේ? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැද්ද බලන්න? හැබැයි විරාගී භවෙන් පිළිසරණක් හොයන්න ගත්තු කෙනා හිතේ හැමතිස්සෙම උපදින්න මහන්සි ගන්න සුළු මොහොතකට හරි මොකද්ද? විරාගී බවක්. ඒ කාටවත් ගන්න පුළුවන් කන්නේ නෙවෙයි. ඒක නැති වෙන එක නෙවෙයි ඒකට. එතන අරුබුදයක් උපදින විදියක් නැහැ. එහෙමයි ස්වාමීනි. මෛත්‍රියෙන් පිළිසරණක් හොයනවා යා. එයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ කොහොමද? හිතේ මෛත්‍රිය ඇති කරගන්න. කරුණාවෙන් පිළිසරණක් හොයනවා. එයා හැමතිස්සෙම try කරන්නේ කොහොමද? හිතේ කරුණාව ඇති කරගන්න. මුදිතාවෙන් පිළිසරණක් හොයනවා. එයා හිතේ හැමතිස්සෙම මොකද උත්සාහ කරන්නේ? මුදිතාව ඇති කරගන්න අනිත් කහත්වයෙන් සැපයක් සැපසහගත උපදින සිතිවිල්ලක් ඇති කරගන්න මහන්සි ගන්නවා. උපේක්ෂාවෙන් සැකවරණයක් හොයන කෙනා හැමතිස්සෙම උපේක්ෂාව හිතේ උපදව ගන්න මහන්සි ගන්නවා. මට ලෝ දහම් ඉදිරියේ, වෛරය ඉදිරියේ, ක්‍රෝධය ඉදිරියේ. ඊළඟට ශ්‍රද්ධාවෙන් පිළිසරණක් හොයන මහන්සි ගන්නවා. ඒතර ඒක ආධ්‍යාත්මික මනස තුළ ගොඩනගන දෙයකින් එයා පිළිසරණක් හොයනවා. එහෙමයි. ධර්මයකින්. කයි සංවරයෙන් එයා පිළිසරණක් හොයනවා. වචනේ සංවරයෙන් එයා පිළිසරණක් හොයනවා. එතකොට හැම බාහිර ලෝකෙ මොන ප්‍රශ්න ආවත් එහෙම පුරුදු වෙච්ච කෙනා ආයි කොතෙන්ට දෙන්නේ? ඇතුළම නිවන්න. ඇතුළේ ගුණ ධර්මයක් ගොඩනගා ගන්න. කයි වචනේ සංවරයක් ඇති කරගන්න. දමනයක් ඇති කරගන්න. කාලයක් යනකොට බාහිර ලෝකෙ හාත්පස ගිනි ගන්නවා. ගිනි ගනිද්දිත් එයා දඟලන්නේ කොහොමද? ඇතුළේ ගුණ ධර්මයක් ගොඩනගාගෙන ඒ තුල ජීවත් වෙන්නේ. ඇයි? අන්න ධර්මයෙන් පිළිසරණක්. එහෙමයි ස්වාමී. තමන්ම පිහිට කොටගෙන. ඒක තමයි තමන් පිහිට කරගන්නවා කියන්නේ. එහෙමයි ස්වාමී. තමන් පිහිට කරගන්නේ කොහොමද? ධර්මයක් තුල තමන් ජීවත් වෙන්න මහන්සි ගන්න හැමතිස්සෙම. දහමක් උපදවන්න හැමතිස්සෙම මහන්සි ගන්න. කායික සංවරයක් උපදවගෙන ඉන්න, වචනේ සංවරය උපදවගෙන ඉන්න, මානසික දමනයක් උපදවගෙන ඉන්න, මෛත්‍රිය උපදවගෙන ඉන්න, වෛර නැති බව, තරහ නැති බව, ක්‍රෝධ නැති බව, ඊර්ෂ්‍යා නැතිකම, මසුරු නැතිකම මේව උපදවගෙන ඉන්න. හැමතිස්සෙම try කරන්නේ ඒකට. එහෙමයි. බලන්නකෝ. මහමෝද සීමා කරගත්තු මහ පොළොව ජය ගන්න උත්තමයේ හිතෙන්ට නිහා. එහෙම උත්තමයා ඇසුරු කරන් හිටියේ කොහමද? ගස්ගල්, පර්වත. එකනේ. ඇයි? ඒ පිළිසරණ තියෙන ඇතුලේ. එහෙමයි ස්වාමීනි. සංවරය තුළ, දමනය තුළ. ඒ පිළිසරණ හැදෙන වික්‍රමයේ විශ්මිත නැද්ද? විස්මිතයි. හරි විශ්මිතයි. අන් දේශනා කළා කොහොමද ඒක? ධර්මයේ දූපතක් කරගෙන වාසය කරන්න. ධර්මයේ සරණ කරගෙන වාසය කරන්න. පින්වත් මහන්නේ වෙන දෙයක් සරණ කරගන්න එපා. ඒක නේද? වෙන දෙයකින් පිහිටක් හොයන්න පුරුදු වෙන්න එපා. එහෙමයි. දානමාන ටික උනත් ගන්න කිව්වේ කොහොමද? ප්‍රතිවීක්ෂා කළේ නිසා. ඇයි?
ඒකින් උනත් ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර පාන ටික ගන්න ගත්තට පස්සේ ඒකින්ම මත්ෙම නැහි පිළිසරණක් හොය හොයා ඉන්නේ ආහාරය. තුන් සිවුරු විතරක් පාවිච්චි කරන්න කිව්වේ ඒකයි. වස්ත්‍ර වලින් රැකවරණයක් හොයන්න එපා. ඇයි වස්ත්‍රෙට ගිනි ගන්න පුළුවන්. තේරුණා නේද? ආහාර කියන ඒවා නියන් ඇවිල්ලා විවිධ ව්‍යසන ඇවිල්ලා ආහාර කියන්නේ හොයාගන්න නැති වෙන්න පුළුවන්. කුටියකින් කුටියක් ප්‍රතිවේක්ෂා කළ පාවිච්චි කරන්න කිව්වේ ඒකයි කුටියට ගිනි ගන්න පුළුවන්. වෙන ව්‍යසනයකට අතුරු ආන්තරාවකට පත් වෙන්න පුළුවන්. එහෙමයි. එහෙනම් බාහිර ලෝකෙ හැම දෙයකම ස්වභාවය මොකද්ද? අතුරු ආන්තරාවකට පත් වෙන්න පුළුවන්. ස්වාමීනි කතරම් මේ ආශ්චර්යද දැන් එහෙම සිහි ගන්නමින් අපිට පිළිසරණ පිණිස පවතින අපේ නිවස ඇඳුම් පැළඳුම් ඒ සියල්ලමත් අනිත්‍යයට අයිති නැති වෙන්න පුළුවන් ගිනි ගන්න පුළුවන් කියලා දැන් අපි සායනන්ස මතක් කළා. ඒ පරිදි ආවර්ජනයකට ඇවිල්ලා අනිවාර්ය ආවර්ජනයකට ඇවිල්ලා හිතන්න ඕන මට ඒ සියල්ල ගිනි ගනිද්දී ඊවල දරවල් ගිනි ගන්න පුළුවන්. එහෙමයි. ව්‍යසන වලට පත් වෙන්න පුළුවන්. ව්‍යසන කොහොමද දැල ගැලීම් හොර හතුරු නේද? එහෙමයි. ඊළඟට ඉඩම් කඩම් නැති වෙන්න පුළුවන්. කෑම බීම නැති වෙන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් නැති වෙන්න පුළුවන්. බීතේ නැති වෙන්න පුළුවන්. ඔක්කොම බාහිර දේවල්. ඒක ස්වභාවයක්ද නැද්ද මේ ලෝකේ? ස්වභාවයක්. එහෙමයි. හැබැයි තම මෛත්‍රිය හිතේ උපදෝ ඉන මහන්සි ගත්තොත් මොකද වෙන්නේ? ඒක බාහිර ලෝක කෙනෙකුට නැති කරන්න පුළුවන්ද? බෑ. කරුණාව බාහිර ලෝක කෙනෙකුට නැති කරන්න පුළුවන්ද? බෑ. බාහිර ලෝකෙ කෙනෙක්ගේ යම් ක්‍රියාකාරකමක් මත තමන්ගේ කරුණාව නැති වෙනවා නම් ඒ බාහිර කෙනාගේ ක්‍රියාකාරකම නිසා මේක නැති වෙන්නේ. කරුණාව වැඩිීමේ මදිකම තියෙන්නේ. මෛත්‍රිය වැඩිීමේ මදිකම තියෙන්නේ. මුදිතා වැඩිීමේ මදිකම තියෙන්නේ. උපේක්ෂා වැඩිීමේ මදිකම තියෙන්නේ. කාගේ හරි දෙයකින් කාගේ හරි දර්ශනයකින් කවුරු හරි සොයාගත්තු දැනුමකින් අපි බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම අපිට නැති වෙනවා නම් ඒක ශ්‍රද්ධාවේ මදිකම තියෙන්නේ. බාහිර ලෝකේ දැනුමේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. මොකද බාහිර ලෝකෙට මේ විවිධ දැනුම එකතු වෙනවා කියන එක අපිට වළක්වන්න බෑ. තේරුණා නේද? බාහිර ලෝකෙට දැනුම එකතු වෙනවා කියන එක විසම පුද්ගලයෝ එකතු වෙනවා කියන එක වළක්වන්න බෑ. හැබැයි ඒ ඔස්සේ ඇති වෙන මෝහය, රාගය, ද්වේෂය අපිට වළක්වන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. බලන්න ධර්මයේ දූපත කරගත්තාන් තියෙන වාසිය. රැකවරණය. එන්න මේ ශ්‍රද්ධාව කියන එක පින්වත්නි. බාහිර කරුණක් ඉදිරි අපේ හිතේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදීම අපේ හිතේ නැති වෙලා යනවා නම් ඒක බාහිර ලෝකේ කෙනෙක්ගේවත් දැනුමකවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි සමහරලාට යම් දේශනා කරද්දී අපි ඒක පැහැදිලි කරනවා. මේක අධර්මයක්. මොකද අධර්මයක් කියන එක අපේ යුතුයකම මේක. අවිනය මේක අවිනයක් කියලා පැහැදිලි කරන එක යුතුයකමක් අපේ. පැවිද්දෙක් විදියට. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන එක දේශනාවේ තියෙනවා. ඔය මාර්ය ආරාධනා කරනෝනේ භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාන්න කියලා. ඒක බුදුරජාණන් දේශනා කරන මගේ භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස වික්ත වෙනකම් විශාරද වෙනකම් ධර්මදර වෙනකම් විනයදර වෙනකම් මාතිකාදර වෙනකම් උපම් පරවාද එහෙමයි. අවිද්‍යා අන්ධකාරයේ ගිල්ලන පරවාද මිත්‍යා දෘෂ්ටික අදහස් ධර්මානුකූලව ඒවා අනිත් පැත්තට බිඳහිලීමේ හැකියාව භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට ලැබෙනකන් මම පිරුණම් පාන්නේ නැහැ. එහෙමයි ස්වාමී. භික්ෂුන්ගේ භාගතුනස් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒක අපි කරනවා. නමුත් උඩ බාහිර ලෝකේ දේවල් ඉපදීම නෙමෙයි අපේ ශ්‍රද්ධාව නැතිවීමට හේතු වෙන්නේ. ශ්‍රද්ධාවේ මදිකම. කවදාවත් දැන් සෝතාපන්න ශ්‍රාවකයා ඒ චිත්තසංතානයේ උපන් ශ්‍රද්ධාව බාහිර ලෝකෙ කිසි කෙනෙකුට නැති කරන්න පුළුවන්ද? බැහැ. එහෙමයි ස්වාමීනි. බාහිර ලෝකෙ කිසි කෙනෙකුට නැති කරන්න බෑ. බාහිර ලෝකෙ මොන ප්‍රශ්නාවක්, මොන ඇදහිලියාවක්, මොන මතවාදාවක්, මොන දර්ශන පහළ වුණත් සෝතාපන්න කෙනාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ. ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ තියෙන විශ්වාසය වෙනස් වෙන්නේ. එහෙමයි. අද දැන් දියසින් කුමාරයෙක් හොයන යුගයක් මිනිස්සු. දියසින් කුමාරයෙක් හොයා මිනිස්සු ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ මේ ධර්මයේ
ඇත්තටම මිනිස්සු මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? සර්ව බලදායි දෙවියගේ කතාව තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ? දියසෙන් කුමාරයෙක් ඇවිල්ලා තනියෙන්ම නැගිටලා තනියෙන්ම සතුරු සේනා මඩලා තනියෙන් මෙයා කුඹුරු කොටලා තනියෙන් මස් වද්දලා අපේ ගෙවල් වලට කන්න ගෙනත් දෙයි. ඒක තමයි මේ දියසෙන් කුමාර බලාපොරොත්තු වෙච්ච දේ. එහෙමයි. ස්වාමීනි මේ මෝහ මූලික කල්පනා මෝහය. එහෙමයි ස්වාමීනි. හම්බෙද මං කියන්නේ එහෙම ඉුවේ. මොන විකාරද? ඒක නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙමයි. ආන්න ඒකයි. සක්විති රජතුමෙක් පහළ වෙච්ච කාලෙටත් මිනිස්සුන්ට ඔක්කොම ਸਰව සම්පූර්ණ දීමක් නෑ. මනුස්සයත් පින්වන්තයි, ගුණවන්තයි, සත්පුරුෂයි. එහෙම යුගයකටයි මේ සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ. අපිත් මේ සසරට වැටෙනකොට උතන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැතුව අපි සසරට වැටෙනොත් අපිත් උතන. එහෙමයි. අපිත් උතන. එවනේ කෙලෙහි ගුණ දන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට මේ වගේ ව්‍යසන අනාගතෙත් තියෙයි. නමුත් අපට පුළුවන්කම තියෙනුනේ කෙලෙහි ගුණේ සිහි කරලා ඒකට අනුව හිත හදාගෙන ජීවත් වෙන්න. එහෙම නේද? එහෙමයි. ආන් ඒකයි. ඒක සිදු වෙන්නේ නිකන් නෙමෙයි, ඒක ධර්මයකින් කරන්නේ. ධර්මයකින් කරන්නේ. මහන්නේ භික්ෂුවක් තමාම දූපතක් කරගෙන ඉන්නේ කොහොමද? තමා සරණ කරගෙන ඉන්නේ කොහොමද? අන් කෙනෙකු සරණට නොගෙන වාසය කරන්නේ කෙසේද? එහෙමයි. ධර්මයේ දූපතක් කරගෙන ඉන්න වාසය කරන්නේ කොහොමද? ධර්මයේ සරණ කරගෙන ඉන්නේ කොහොමද? අන්ධයක් සරණට නොගෙන වාසය කරන්නේ කෙසේද? අන්න විස්තර කරනවා දැන්. ඒකටම එකම උත්තරයක් තියෙනවා. මොකද්ද? දැන් කට්ටියට තේරෙන්නේ නැත්නම් Taman දූපත කරගෙන ඉන්නේ කොහොමද? Taman සරණ කරගෙන ඉන්නේ කොහොමද? ධර්මයේ දූපතක් කරගන්නේ කොහොමද? ධර්මයේ සරණක් කරගන්නේ කොහොමද? අන්න මහන්නි භික්ෂුව කෙලිස්තවන වීරිය යුතුව නුවණින් යුතුව මනසින් යුතුව ලෝකයට උදරියේදී හටගන්න එළියින් ගැටීම් දුරු කළා. එයා කායානුපස්සනාවෙන් වාසය කරන අන්න ධර්ම දූපතක් කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම කරනකොට එයාගේ වැඩෙන්නේ කොහොමද? දැන් මේ අනුශාසනාව කාගේද? භාග්‍යතුන් වහන්සේගේනේ. මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධනේ එතකොට එයා හිතට ගන්න එන ශ්‍රද්ධාව වැඩෙන එතකොට. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව යම් කෙනෙක් හිතට ගත්තා කියලා කියන්නේ ඒ ගැනීම තුලින්ම ශ්‍රද්ධාව දියුණු වෙනවා. තේරුණා නේද? ඒ ගැනීම තුලින්ම ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඒ අනුශාසනාවට අනුගත වෙන්න මහන්සි ගැනීමෙන්ම වීරිය දියුණු වෙනවා. ඒ ඔස්සේ සකස් වෙන සිහියක් දියුණු වෙනවා. ප්‍රඥාවක් දියුණු වෙනවා. සමාධියක් ඇති වෙන්න පටන් ගන්නවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්න කායानुපස්සනාව විතර වාසය කරන්නේ මොකද්ද කියන ගමන් මද්දට තමන්ගේ ජීවිතය තුළම තියෙන මේ ආස්වාස ප්‍රස්වාස ගැන තමන්ගේ හොඳට අවධානය දියුණු කරන්න මහන්සි ගන්න. ස්වාමීනි දැන් ඇත්තටම හට නොගත්තු ලෝකයේ හට නොගත්තු මේ අනාගතය පිළිබඳ බිය ඒ සියල්ලම පසකින් තියලා අපේ සාතුන් වහන්සේගේ අවවාදයට කීකර වෙලා කායानुපස්සනාව ගැන පස්සනාවේ අවධානය පිහිටවනවා. මහන්සි ගන්න. එහෙමයි. එතකොට එයා ටික ටික දැන් ඔන්න තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි තමන්ගේ තියෙන අවධානය දැන් අපි මේලේ බණ අහනවා වෙන කටයුතු කරනවා ආස්වාස ප්‍රස්වාස කරේ අවධානයක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. අපි හැමතිස්සෙම බාහිර ලෝකේ දේවල් හොය හොයන්නේ ඉන්නේ. අපි හැමතිස්සෙම ඇතුලේ ලෝකෙ කිසි දෙයක් හොයන්නේ නැහැනේ. පුරුද්දක්. දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ භාග්‍යතුන්? ඇතුලේ ලෝකේ ආධ්‍යාත්මික ලෝකයේ තුල සිදුවෙන දෙයක් ගැන එයා විපරමකට එන්න මහන්සි ගන්නවා. ආස්වාස පළවෙනි එක තමයි ඒතර කායानुපස්සන වඩන ක්‍රමය කොහොමද මේ? ඒතර මේ ආස්වාස ප්‍රස්වාස කෙරෙහි තියෙන අවධානය එයා රඳව ගන්න මහන්සි ගන්නවා. මෙකිටින් කියාගෙන යන්නේ. ඊළඟට තමයි තමන්ගේ ශරීරයේ තියෙන මේ කුණඹ කොටස් ටික මොනවද තියෙන්නේ කියලා හැමතිස්සෙම සිහි කර කර ඉන්න පුරුදු වෙනවා. ඉතින් පුරුදු කිරීම තුළ මොකද වෙන්නේ? තමන්ගේ හිතට තේරුම් කළ දෙනවා. මේ ශරීරය තුළ තියෙන මෙහිම දේවල් ටිකක්. තමන්ගේ හිතට තේරුම් කළ දෙනවා මේ ආස්වාස ප්‍රස්වාස රැල්ල කියලා කියන මෙහිම ස්වභාවය එකක්. ඒකට සිහිය පුරුදු කිරීම තුළ කරන්නේ ඒක තමයි. එතකොටමයි අර හිත තුළ උපදින නොසන්ඩාල ගති දමනය වෙන්න පටන් ගන්නේ.
එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ නොසන්ඩාල ගති දමනය වෙන්නේ ඊට පස්සේ. කය කෙරෙහි තියෙන අනවශ්‍ය විශ්වාසය, කය කෙරෙහි තියෙන අනවශ්‍ය රාගය මේ ඔක්කොම නැති වෙන පටන් ගන්නේ මොකද්ද? කයේ ඇත්ත ස්වභාවය තමන් මහන්සි අරගෙන තමන්ගේ හිතට කියලා දෙනවා. තමන්ගේ හිතට ටික ටික කියලා දෙනකොට පරිස්සමෙන් කියලා දෙනකොට මේ හිතේ තියෙන අර නොසන්ඩාල ගති, ජඩ ගති, කපටි ගති, වංචනික ගති, ඇද පරුස් ගති, දුෂ්චරිත ගති ඔක්කොම මොකද වෙන්නේ? අන්න ඒ හට ගන්න හිතේම දුරු වෙන පටන් ගන්නවා. එහෙමයි. අන්න දූපත හැදෙනවා එතකොට. රැකවරණේ හැදෙන්න පටන් ගන්නවා. කොහොමද රැකවරණ හැදෙන්නේ? ඕන එතකොට සතර පායට යන දේවල් කරන්න හිතෙන්නේ නැහැ. රැකවරණයක් හැදෙලා නැද්ද එතකොට? හැදිලා. එහෙමයි. පෙරේත ලෝකෙට නිරේට යන දේවල් කරන්න හිතෙන්නේ නැහැ එතකොට. ඒ හිතේ ඒව නිවිල යනවා. මෙහෙම සිහි කරනකොට මේ සතර පායට යන ආකාරයේ සකස් වෙන සංස්කාර සිඳිලා යන පටන් ගන්නවා. තව දියුණු වෙනකොට මොකද වෙන්නේ? කාම ලෝකයේ කෙරෙහි තියෙන බැඳලා තියෙන සංස්කාර නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. තව දියුණු වෙන මොකද වෙන්නේ? අනුපතක් කරා යන භවයක් කරා යන අම්මාකාරයේ බන්ධනයක් ඇද්ද? ඒ සියල්ලකින් නිරුද්ධ වෙලා යනවා. එනම් මේ හිතටයි මේක තීරුම් කළ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න දූපතක් එතකොට. ඊළඟට තමයි මේ අසුභ භාවනා වැඩුව. ඊළඟට තමයි තමන්ගේ කය ඉරියව් කෙරෙහි අවධානය පවත්වන්න මහන්සි ගන්න. සම්පජානීය වඩන්න මහන්සි ගන්නවා. ඊළඟට තමයි එයා ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු තමයි මේ ශරීරය තියෙන්නේ කියලා තමන්ගේ හිතට හැමතිස්සෙම තේරුම් කළ දෙන්න මහන්සි ගන්නවා. ඊළඟට තමයි මේ ශරීරය මේ විඥානය අතහැරලා ගියාට පස්සේ මේ ශරීරයට මොකද්ද වෙන්නේ කියන කාරණේ මේ හිතට හැමතිස්සෙම තේරුම් කර දීදී දවස ගත කරනවා. ඒක නවාකාරයක් තියෙන නිසා නව සීවතික. සීවතික කියලා කියන්නේ මේ මලමිනියට කියන නමක්. එතකොට මේ සෝනට කියන නම. එතකොට ඒ සෝනේ දාලා තියෙන මලමිනිය. ඒ කාලේ සෝනටනේ ගිහින් දාන්නේ. එහෙමයි. සෝනේ ගිහින් දාලා තියෙන මලමිනියක් තමන් හිතට අරමුණු කරවන මේ මලමිනිය මෙහිමයි. මේ කයටත් මෙච්චරයි වෙන්නේ. ඒ නිසා මේ අපි මේ දුෂ්චරිතයේදීගෙන රාගෙන් බෙලීගෙන ද්වේෂයෙන් බෙලිවෙලි මේ කරන ක්‍රියාකාරකම් මෙතනින් ඉවරයි. ඒක තමයි හිතට තීරුම් කරලා තින්නේ. ඔබට මේ ටික වෙනව කවදා හරි දවසක කියලා. බාහිර කයට ආධ්‍යාත්මික කයට සිහොඳට තීරුම් කර දීදී මුල් කරගෙන හිතට තීරුම් කළ දෙනවා. එතකොට අන්නේ හේතු කරගෙන හිත නිවෙන්න පටන් ගන්නවා. ඔන්න කායानुපස්සන. බලන්න මේ කායानुපස්සනාවේ ලස්සන කරන අර්ථය. එහෙමයි ස්වාමීනි. පුදුමයි ඒක. ඉතින් මේ කායानुපස්සනාව තුළින් අන්න ඒ වාසය කරනවා කියලා කියන්නේ තමන්ට තමන් දූපතක් වෙලා ඉන්නවා කියන එක. ඒතර එයා මොකද වෙන්නේ? ආසාවල් වල දූපතක් කරගෙන වෙලා ඉන්නේ නැහැ එයා. ආසාවල් නතර වෙලා ඉන්න කෙනෙක් ආසාවල් වලින් රැකවරණයක් හොයන්නේ. දේශයෙන් රැකවරණයක් හොයන්නේ. මෝහෙන් රැකවරණයක් හොයන්නේ. එහෙමයි. එයා හොයන්නේ කොහොමද? එයා හොයනවා කායානුපස්සනාවම තමන්ගේ ජීවිතය ආවර්ජනය කරවමින් ඒ තුලින් රැකවරණයක් හොයන්න මහන්සි ගන්න. ඊළඟට කොහොමද කියන්නේ? වේදනාසු වේදනානුපස්සී විහෙරති යාතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඊළඟට තමන්ගේ ජීවිතේ හටගන්න සැප. ඕන දැන් තමන්ගේ ජීවිතේ මේ වෙලාවේ සතුටක් සැපයක් තියෙනවා කියලා තේරුම් ගන්න. දැන් මේ වෙලාවේ දුකක් තියෙනවා කියලා තේරුම් ගන්න. දැන් මේ වෙලාවේ උපේක්ෂාවක් තියෙනවා කියලා මේ තුන විතරක් අඩු ගන්න කෙනෙක් තේරුම් අරගන්න මහන්සි ගත්තා. එහෙමයි. අහෝ එනම් මේ ජීවිතයේ ස්වභාවය තමයි කොහොමද? සැපය කියලා එකක් පවතිනවා, උපදිනවා, පවතිනවා, නැතිලා යනවා. ආයි ජීවිතේට දුක කියන එක එනවා. ඒක පවතිනවා, ඒක නැතිලා යනවා. ආයි උපේක්ෂාව කියලා එකක් එනවා, පවතින. දැන් බලන්න හරි පුදුමයිනේ. ඕන්නම් දැන් මේ ගත්තොත් එහෙම කොරෝනාව. ඊට ඉස්සෙල්ලා හොඳ ටිකක් වුණ හොඳට තිබ්බා. මිනිස්සු කාලා බීලා පාඩුවේ හිටියා. කොරෝනාව කොහොමද මිනිස්සු බයෙන් තැති අරගෙන වෙලිලා. දැන් මොකද වෙන්නේ? කොරෝනා ගැන වචනයක්වත් නැහැ. සමහර අය නින්දා අපහාස. ඒ අයගේ ජීවිතවලට ඒක විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඔය අතරේ කලාතුරකින් කෙනෙක් බණපද අහනගෙන සමහර විට බොහෝ මාරුවෙන් පරිස්සමින් සමහර අර දුෂ්කරයක් කාලේ දුෂ්කසේම කොහොම හරි ගත කළා
හිත පරිස්සම් කරගෙන කොහොම ඉන්න කය වචන පරිස්සම් කරගෙන අන්න එයා දිනුවා. එයා තමයි සැබෑ විතුම් දිනපු කෙනා වෙන්නේ. ස්වාමීනි අපිට අදහස් පහළ වෙන්නම අප වටපිටාවේ මේ සුවපත් පහසු වටපිටාවක් නිරන්තරයෙන්ම තියෙන්න ඕන කියන අදහසෙමනේ අපි. ඉතින් ඒකට හේතුව කොහොමද? එහෙමයි. තමන් සරණ කරගෙන නෙමෙයි. අන්න ඒකනේ වැඩි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ආන් ඒකත් එහෙම නැති එහෙම හුරු වෙච්ච නැති ලෝකෙට ඉතින් මේක තමයි තීරණම. දැක්ක නේද? ධර්මයේ පිළිසරණක් කරගන්න පුරුදු වෙච්ච නැති පිරිසකට පිරිසගේ ඉරණම අන්තිම ඔච්චර තමයි. ධර්මයෙන් පිළිසරණක් කරගන්න මහන්සි ගත්තේ කට්ටිය මොකද වෙන්නේ? අන්තිමට කොහමද එයා තමයි ජය ගන්න ඇත්තටම. ඇත්තටම ජය ගන්න. ඊළඟ දේශනා කරනවා කොහොමද? චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අනිත් ඊපස්සේ සිත ගැන හොඳට කල්පනා වෙගෙන මහන්සි ගන්න. මොකද මේ සිත් තේරුම් ගන්න බැරි කීම තමයි ගොඩාක් ප්‍රශ්න වලට හේතු වෙන්නේ. විදීම් වල ස්වභාවය තේරුම් ගන්න බැරි වීම ප්‍රශ්නයක් අට ගන්න හේතුවක්. කයේ ස්වභාවය තේරුම් ගන්න බැරි වීම ප්‍රශ්නයක් අට ගන්න හේතුවක්. සිතේ ස්වභාවය තේරුම් ගන්න බැරි වීම මේ සිත්නේ විවිධ සවිලාවකට රාගය තියෙනවා. එහෙමයි. සමහරවිට පැය ගණන් ඒකි වෙලී පවතිනවා. ඊට පස්සේ බැලුවා හරියන්නේ. එයා රාගෙම ගැට ගැහෙනවා ඊට පස්සේ. කය වචනෙත් ඒ ඔස්සේම පවත්වනවා. එහෙමයි ස්වාමීන්. සමහරවිට ද්වේෂයෙන් යට වෙනවා. බැලුවා හරියන්නේ. අර ඊට පස්සේ කයයි වචනයත් අර ද්වේෂයෙන්ම වෙලනවා. සමහරවිට මෝහයෙන් යට වෙනවා. ඊට පස්සේ අර මෝහේ ඔහු මේ හිමිකරුවෙක් වෙනවා. ගොදුරක් බවට පත් වෙනවා. රාගයවන් රාගයේ ගොදුරක් වෙනවා. දේශයවන් දේශයේ ගොදුරක් වෙනවා. මෝහයාට පස්සේ මෝහයේ ගොදුරක් වෙනවා. අද මිනිස්සු ගත්තොත් මේ වර්තමානයේ කෙලිස් වලත් ගොදුරක් වෙලා නොපෙනෙන ලෝක වලත් ගොදුරක් වෙලා පෙනෙන ලෝකයේ මිනිස්සුන්ගේ ගොදුරකුත් වෙලා ඒ විතරක් නෙවෙයි ආමිෂයේ ගොදුරක් වෙලා මිනිස්සු උච්චර ගැට පිට ගැටද බැට කකා හිතා ගන්න පුළුවන් දෙයක්. එහෙමයි සාරා. මෙහිම බැට කෑමක් දෙන්නේ. රාගිනුත් ගැට ගැහිලා ඒකෙත් මේ වෙලිලා ඒකිනුත් බැට කනවා. හරිද? ඒකිනුත් ඔන්න එයා මේ මොකද හිමිකරුවෙක් වෙනවා ගොදුරක් වෙනවා. ඊට පස්සේ නොපෙනෙන ලෝකවල ඒත් ගොදුරක් වෙනවා. පෙනෙන ලෝකයේ මිනිස්සුන්ගේ ඒත් ගොදුරක් වෙනවා. එහෙමයි. ඊට පස්සේ මොනවා හරි බාහිර ලෝකේ ආමිෂයේ දෙයක් අඩු වෙච්ච ගමන් ඒකටත් ඊට පස්සේ අඬා වැළපෙලා ගුටි ගහගෙන ඒකෙන් ගොදුරක් වෙනවා. කී පැත්තකින්ද දෙයන්නේ උපන් සත්‍යය. හැම දෙයකම ගොදුරක් වෙනවා. එහෙමයි ස්වාමීනි. මේ රාගෙන් නිවිච්ච හිතට කොච්චර සුවපත්ද. දේශ ටික ටික නිවෙනකොට මේ ජීවිතේට කොච්චර සුවයක්ද. මෝහය නිවෙනකොට මේ ජීවිතේට කොච්චර සුවයක්ද. ඒ සුවේ කොච්චරද කියනවනම් අනේ රහතන් වහන්සේලා අනේ මේ ගස් යට ඉන්නෝනේ. අනේ රහතන් වහන්සේලා ගල් ගුහාවලදී හිටියේ. එහෙමයි. දැක නේද? පුදුම දෙයක් ඒක. ඊළඟට කියනවා ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඊළඟට තමයි කියනවා මේ මනස් තුල හටගන්න ධර්මයන් තේරුම් ගන්න මහන්සි ගන්න ඕන කියනවා. නීවරණ ධර්මයන් තේරුම් ගන්න මහන්සි ගන්න ඕන කියනවා. පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න මහන්සි ගන්න ඕන කියනවා. ඒක මේ මානසික ධර්මයන් නේ. ආයතන කියන ධර්මයන් ගැන තේරුම් ගන්න මහන්සි ගන්න ඕන කියනවා. එහෙමයි. ඊළඟට සප්තබොජ්ජංගනේම ධර්මයන් තේරුම් ගන්න මහන්සි ගන්න ඕන කියනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය නම ධර්මයන් තේරුම් ගන්න මහන්සි ගන්න ඕන කියනවා. ඒකට මෙන්න මේව තමයි ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ ටික තුල ඉන්න කෙනා තමයි තමන්ට තමන් දූපතක් හදාගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. තමන් ඒකට ඇත්තටම රැකවරණේ තියෙන තැනක ඉන්නවා. ආරක්ෂාව තියෙන තැනක ඉන්න කෙනෙක්. පිළිසරණ දැන් මහා සැඩ පහරක් දැකලා තියෙන ඉන්දියාවේ මහා ගංගා ගසාගෙන යනකොට පුංචි අර නිකන් දූපත්තල මිනිස්සු දෙන්න තුන් දෙනා ඉන්නේ දැකලා නැද්ද එහෙම? එහෙමයි ස්වාමීනි. ඉතින් අර මිනිස්සයාට මෙතන තමයි රැකවරණේ. ආන්ගේ වගේ තමයි. රාගේ, ද්වේෂේ, මෝහේ වෙලි ගිනි ගන්න ලෝකේ අතර. එතකොට මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුල හිටපු කෙනා
මොකද වෙන්නේ? අන්නේ අතම ගිනි නොගන්න චරිතයක් වෙනවා. මහණෙනි භික්ෂුව තමා දූපතක් කරගෙන තමා සරණ කරගෙන අන් කෙනෙකු සරණට නොගෙන ධර්මයේ දූපතක් කරගෙන ධර්මයේ සරණ කරගෙන අන්දයක් සරණ නොගෙන වාසය කරන්නේ මෙන්න මෙහිමයි. මහණෙනි සිය පියාගෙන් තමන්ට උරුමවා සතර සතිපට්ඨානය නම් වූ තමන් සිටියු තැනේ හැසිරෙන්ට මහණෙනි සිය පියාගෙන් තමන්ට උරුමවා සතර සතිපට්ඨානය නම් වූ තමන් සිටියු තැනෙහි හැසිරෙන විට මාරයා ඔහුව අල්ලා ගැනීමට සිදුරක්වත් නොලබයි. එහෙනම් බලන්න කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාව ඉන්නකොට නම් මාරයට සිදුරක්වත් නැත්තේ ආසාවේ වසඟ වෙලා ඉන්නකොට එහෙනම් මාරයට මොකද තියෙන්නේ? අපි හසුරුවීමේ හැකියාවක් තියෙනවා කියන පණිවිඩය මේ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ද්වේෂයෙන් අපි වෙලී ඉන්නකොට අපිව හසුරවන්න පුළුවන් කියන පණිවිඩය මේ දෙන්නේ නොපෙනෙන අයට. මෝහයෙන් අපි වෙලිනකොට අපිව ඒ අයට හසුරවන්න පුළුවන් කියන පණිවිඩය මේ දෙන්නේ. හසුරවන්න පුළුවන් අපි. ඒක නිකන් මේ වගේ එකක්. බීමත්කමට සෑහෙන්න ලොල් මනුස්සයව තව කෙනෙකුට හසුරවන්න බැරිද? පුළුවන්. පුළුවන් ස්වාමීනි. කොහොමද ඒක කරවන්නේ? ඉස්සෙල්ලම කරන්නේ යාට බොන්න ටිකක් දෙන එක. දීලා ඊට පස්සේ යාගේ වැඩේ කරගන්න. පිරිණි ලෝකෙත් උහුමයි ඉන්නවා. නොපිරිණි ලෝකෙමයි නැද්ද? ඉන්නවා. මේ මැරලා ගියපු එනේ මොකක්ද තැන් වල ඉන්නේ. එහෙමයි. තව කෙනෙක්ගේ අඩුපාඩුවකින් අඩුපාඩුව දඩමීමා කරගෙන ඒකින් වැඩක් ගන්න පුළුවන් මනසක් තියෙන අය මනුස්ස ලෝකෙත් ඉන්නවන. ඒ කට්ටිය මැරුණට පස්සේ ගතිය තියාගෙන යන්න ඊට පස්සේ. එහෙනම් මේ මිනිස්සුත් ඉන්නෝ නොපෙනෙන අයත් ඉන්නෝ තිරිසන් ලෝකෙත් ඉන්නෝ එහෙම කට්ටිය. එහෙමයි. අඩුපාඩුවකින් වැඩ ගන්න. දැන් අනාචාරයේ හැසිරෙන්න පෙළඹිච්ච කෙනාට ඒ කෙනාගේ ඒ අඩුපාඩුවෙන් තව කෙනෙක් එයාව ගොදුරක් කරගෙන යම් යම් දේවල් කරගන්න නැද්ද? කරගන්න. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඒතර ඒ කාලේ දැන් ඔය මම මතකයක දේශනාවක තියෙන මාරත්තජ්ජනී සූත්‍රේ තියෙනවා මේ ඔය මම මතක හැටියට කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේදී මාරය වැහිණු මිනිස්සුන්ට වැහිලා සංඝයාට ගල් ගස්වනු. හැම කෙනාටම වැසිලා ගල් ගස්වන්න බෑ. ශ්‍රද්ධාවන්ත කෙනාට වැසිලා ගල් ගස්වන්න බෑනේ. එහෙමයි. ඒතර යම් ආකාරي මානසික මේ ගුණධර්මයන්ගෙන් කඩා වැටිච්ච හිතට තමයි සම්බන්ධ වෙන්නේ. එහෙමයි. එයාගේ හිතට තමයි පණිවිඩය දෙන්න පුළුවන්කම තියෙන්නේ. එයාගේ හිතට තමයි පණිවිඩය දෙන්න පුළුවන්කම තියෙන්නේ. තේරෙනව නේද? එහෙමයි ස්වාමීනි. ආන්නේ. ඒකේ බාහිර ලෝකේ යම් කිසි පොඩි දෙයකින් අපි ඇවිස්සෙනවා නම් ඒ ඇවිස්සෙච්ච කෙනාට පණිවිඩ දෙන්න ලේසි ඒක. මෙහෙම කරපන් කියලා ගලක් ගහපන් කියලා. ගිනි තියපන් කියලා. තේරෙනව නේද? සංසිඳිලා කල්පනාවෙන් ඉන්න කෙනාට පණිවිඩ දෙන්න ලේසි නෑ යාට. එහෙමයි. අපිට මනුස්ස ලෝකේ උනත් එහෙමනේ. අපිට හැම කෙනාටම මේ බොඩක් බොන්න දීලා වැඩක් ගන්න පුළුවන් බෑනේ. ඒ බීමට කාලයක් ඇබ්බැහි වෙච්ච මිනිස්සයාටයි බොන්න දීලා වැඩක් කරගන්න පුළුවන්. අනාචාරය හැසිරෙන්නේ නැති මිනිස්සයාට අනාචාරය හැසිරෙන්න අවස්ථාවක් හරි ගසලා යම ලව වැඩක් කරගන්න බෑ. අනාචාරය හැසිරෙන්න මග හරි ගස්සලා දීලා වැඩක් කරගන්න පුළුවන් කවුද? ඒකට කාලයක් ඇබ්බැහි වෙච්ච මිනිස්සයාට. ඒ වගේ තමයි අධර්මයක් තුළ අවිනයක් තුළ දුස්සීල බව තුළ පාපී අකුසල් තුළ කාලයක් වෙලී හිටපු කෙනාටයි මේ පණිවිඩ දෙන්න පුළුවන්. ස්වාමීනි එතකොට අපිට ඒ අන්තේනුත් අනර්ථයක් අනතුරක් කෙලෙස් සහිතව වාසය කරනකොට ඒ වගේ ගැලිලා ඕනේ. එහෙමයි ස්වාමීනි. දැන් එතනගේ දේශනාවේ තියෙනවා පින්වත් මහණේ මහා එක්කිනා වැහිලා ගල් ගැහුවට ගල් ගහපු කට්ටිය නිරේ ගියා කියනවා. එහෙමයි. ඒ අරිකයි ගොදුරක් වුණා කියලා ඒක අදාළ නැහැ. මෙන්න කෙලෙස් සහගත ජීවිතය අනතුර. එහෙමයි. ධර්මයක් නැති කෙලෙස් සහගත ජීවිතේ තියෙන අනතුර. එහෙමයි ස්වාමීනි. අම්මෝ මේ කෙලෙස් තියාගෙන සංසාරයට වැටෙනවා කියන මේක තමයි අනතුර. අපි ඔය කී දෙනෙක් පාවිච්චි කරනවද? කෙලෙස් වලමත් ගොදුරක් වෙනවා. මිනිස්සු විසිනුත් අපි මේ කෙලෙස් වලින් මුලා කරවනවා.
නොපෙනෙන ලෝකෙනොත් ඔය කෙලෙස් වලින් මුලා කරවනු. කොච්චර පැතිද? එහෙමයි ස්වාමීනි. හැම පැත්තෙම ගොදුරක්. අසරණ නැද්ද මේ සත්‍යය? කතරම් ඊ පැත්තකින් සතර පායට යන විදිහට අපි අනුතුරු තියෙනවා අපිට. අපේ කෙලෙස් වලින් අපි ගොදුරක් වෙලා සතර පායට යන්න පුළුවන්. ඒ කෙලෙස් දඩමීමා කරගෙන මිනිස්සෙක් අපිව හසුරුවල ඒ ඔස්සේ පව් කරගෙන හතර පායට යන්න පුළුවන්. ඒ කෙලෙස් වලින්ම නොපෙනෙන ලෝකයේ කට්ටියක් අපිව පාවිච්චි කරලා හසුරුවල ඒකිනු පව් කරවගෙන අපි හතර පායට යන්න පුළුවන්. මෙන්න කෙලෙස් සහගත ජීවිතය අනුතුර. ලේසි නෑ. දේශනා කරන මාරයා ඔහු අල්ලා ගැනීමට සිදුරක් නොලබයි කියන. මාරයා අරමුණක් නොලබයි කියන. මහණනි කුසල් දහම් වල සමාදම් වල යෙදී සිටීම හේතුවෙන් මෙසේ මේ පින වැඩි කියන හරි ලස්සන කාරණාවක්. ඔන්න ගොඩක් කට්ටිය අහනෝ නේද? පිනයි කුසලයයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා. ඒකට හොඳ උත්තරයක් තියෙනවා. එහෙමයි. කුසල් වඩන්න පින්වත් මහණනි පින් රැස් වෙනවා. ඒක බොහොම ලස්සනට පැහැදිලි කරන එක. එහෙමයි ස්වාමීනි. මේ සතර සතිපට්ඨානය කියන්නේ හොඳ කුසල වැඩ කුසල් මේ වැඩෙන තැන. ඒ සතර සතිපට්ඨානය නම් වූ කුසලයේ වඩද්දී රැස් වෙන දේ මොකක්ද? පින රැස් වෙන. එහෙමයි. දස කුසල් වඩද්දී රැස් වෙන දේ මොකක්ද? පින රැස් වෙන. ඔන්න පිනයි කුසලයේ එකක්ද දෙකක්ද කියන උත්තරේ. බුද්ධ දේශනාවකින්. අපි විවිධය මහා ලොකු මේ පුරසාරම් දොඩවනෝනේ. අපි එක එක්කෙනාගේ පුරසාරම් අපිට වැඩ ගන්නෑ. මොකද බුද්ධ ශාසනය භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ තමයි පින කියන්නේ මොකද්ද කියලා පණවන්නේ. කුසල් කියන්නේ මොකද්ද කියලා පණවන්නේ. ඒක එකක්ද දෙකක්ද කියලා පණවන්නේ. එහෙමයි. ඌ කතා කර ඉන්න ඕනේ නෑ. මේ දේශනාව ගත්තා නම් මොකද්ද මේ චක්කවර්ති සීනාස සූත්‍රේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. කුසල් දහම් වල සමාදම් වේදී සිටීම හේතුවෙන් මෙසේ මේ පින වැඩේ කියනවා. මෙසේ මේ පින වැඩේ. එහෙමයි. බොහොම ලස්සනට අන්නේ කාරණේ ඔළුවට ගන්න පින්වත්. ඔළුවට ගා සද්ධාව ඇති වෙච්ච ගමන් ඕව ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඊට පස්සේ. එකක්ද දෙකක්ද පැය ගණන් ඕව කතා කර කර ඉන්න තරම් දේවල් නෙවෙයි. ඒක ශාස්ත්‍රුණන් දේශනා කරන කුසල් දහම් වඩන්න පින රැස් වෙනවා කියලා. එච්චරයි. සැපේ රැස් වෙනවා. එහෙමයි සර්. පින කියන්නේ සැපේට කියන්නම. එහෙයි. මහන්නේ පෙර සිදුවක් කියන්නම් කියනවා. දැන් ලස්සන කතාවක් පටන් ගමු. දැන් තමයි ඇත්තටම මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් මේ ධර්ම ලෝකෙට විවර කරන්නේ. සිව්මහා සමුද්‍ර සීමා කරගත් සිව්මහා ජනපදයන්ට අධිපතිව සතුරන් දිනා ජයගත් ජනපදයන් තහවුරු බවට පත් සප්ත රත්නයන්ගේ යුක්ත වූ ධාර්මික වූ දැහැමි රජෙකු දල්ලනේ හිමිනං සක්විත රජෙක් සිටියේය. එහෙමයි. ඔන්න රජතුමා කවුදකට දල්ලනේමි. ඔහුට මේ සප්ත රත්නයෝ තිබුණා හුය මොනවද? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය සහ ගෘහපති රත්නය කියන සත්වෙනි පුත්‍ර රත්නය කියලා රත්නයන් 7ක්. රත්න කියන වචනේ පාවිච්චි කරනවා. රත්න කියන්නේ මණික් කියන එක. දුකෙන් දුර්ලභ. එහෙමයි. අපි මීට ඉස්සෙල්ලා විස්තර කරන මහා සුදස්සන සූත්‍රයේ විවිධ දේශනාවල අපි විස්තර කරලා තියෙනවා. ඔහුට සූර වීර පරසෙන් මඩින දහසකට වැඩි පුත්‍රයෝ වූවාහුය. ඔහු සයුර සීමා කොට ඇති මේ පොළොව දඬුවමින් තොරව අවියායුධෙන් තොරව ධර්මයෙන් ජයගෙන වාසය කළේය. ඊට පස්සේ මහන්නේ දල්හනේමි රජු බොහෝ වසර ගණනක්, බොහෝ වසර සිය ගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමින් එක්තරා පුරුෂයෙක් කැමතුවා කියන. කොහොමද? එම්බා පුරුෂයෙක්. යම් කලෙක මේ දිව්‍ය වූ චක්‍රරත්න තිබූ තැනින් පසුබැස තිබ්බොත් එහෙම. තිබූ තැනින් බැහැර වෙලා තිබුණොත් දකින්න ලැබුණොත් එහෙම එවිට මට දැනුම් දෙන්න කියලා. අපිට දැන් කාල වේලාව ඉතින් ඉවරයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි මේ සුන්දර දේශනාව අපි ඊළඟ අවස්ථාවේ කරගමු. ඒතර බලන්න මේකෙන් මේ වැදගත්ම මෙතන අපි විවර වෙච්ච කාරණේ තමයි කොහොමද මේ ධර්මයක් දූපත කරගෙන තියෙනකේ වටිනාකම. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ උතුම් ධර්මය දූපත කරගෙන දෙව්මින ලෝකයට එහි සමාදන් කරවමින් වාසය කළා උදාාර පින් කරගෙන
සසර දුක් දුරු කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් ධර්මයේ දූපත කොටගෙන වාසය කිරීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පරයයන්ගෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපට කරුණ පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇතිය ගරුතර මහා සංඝරත්නයේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් SD අනුලාවතී පින්බර මාතාව විසින්. ඉතින් මේ රැස් කළ උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා සුරකින ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශභාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින් පරම පූජනීය මේ ධම්මක විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනියේ සුබෝධී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට ලෝකවාසී සම්බුදු සසුන වෙනුවෙන් කැප වෙන සත්පුරුෂ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින් SD අනුලාවතී පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම SD අනුලාවතී පින්බර මාතාවගේ දෙමව්පියන් SD සිමියෝන් පියාණන් විමලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. SD අනුලාවතී මහත්මියගේ දරුවන් 2022 මැයි මාස 27 වන දින උපන්දිනය සමරන TA අචිනී ශාලිකා දියණියට අසාන ශාලිය පුතුණුවන්ට TG දිනිති පූර්ණිමා දියණිය යන දෙපළගේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. ඒ වගේම SD අනුලාවතී මහත්මියගේ පවුලේ සමාජිකයන් වන පුංචි අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාට HP ක්‍රිස්ටි රාජපක්ෂ ඇතුළු පවුලේ සියලු දෙනාට පියරත්න අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට සමන් මල්ලී ඇතුළු පවුලේ සියලු දෙනාට EM සෝමලතා ඇතුළු පවුලේ සියලු දෙනාට රේණුකා දමයන්ති නංගී ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. රටවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. දැනට රටේ පවතින මේ කරදර තත්ත්වයන් තුනුරුව අනන්ත ආශිර්වාදින් ඉක්මනින් දුරු වේවා. මහා සෑය අනන්ත අනුසසින් ඉක්මනින් දුරු වේවා. සියලු මනුෂ්‍යයන්ට සිත ශාන්තිය සැනසීම උදා වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින මිය පරලෝකීය විශේෂයෙන් අපවත් වී වදාළ ඇතුන්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති හීනටියන විමල ධම්ම නායක ස්වාමීපාදයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේ මිය පරලෝකීය ලුසිහාමි කිරියම්මාට මණික්‍රාල කිරියත්තාට මීට මාස 2කට පෙර මිය පරලෝකීය ගුණවතී මෑණියන්ට මිය කිරිබණ්ඩා අත්තාට ගුණරත්න බණ්ඩා ලොකු තාත්තාට බේබිනෝනා ලොකු අම්මාට ශාන්ත අයියාට දමුල්ලේ නිශ්චංක අයියාට දිනිති රනීෂා දියණියට TA උපාලි අයියාට කිරිබණ්ඩා අත්තා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන් රට වෙනුවෙන් දීපිදු සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා.
පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් උපකාර කරන සියලු දෙනාටමත් කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ පින්වන්ත ඔබ අප හැම දෙනාම වෙනුවෙන් SD අනුලාවති මහත්මියගේ පින්වන්ත දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමේ අරමුණින් පින්වත් SD අනුලාවති මහත්මිය සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. අනුලාවති මහත්මිය ප්‍රධානයේ පින්වන්ත හැම දෙනාම පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් ධර්මයේ සරණ කොටගෙන ධර්මයේ දූපත කොටගෙන Taman පිහිට කොටගෙන ජීවත් වීම පිළිබඳව ධර්මයේ හැසිරීම පිළිබඳව දහම් අවවාද අද දවසේ අපිට ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඉතින් මුළු මහත් ජාතිය මේ පිණිස වාසනාවන්ත වේවා. ජාතියේ සිත තුළ තුනුරුවන මුදුන්පත් වේවා කියලා අදත් අපි ප්‍රාර්ථනා කරනවා. නැවතත් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.